නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ නිර්මල ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන ඒ දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරලා ධර්මයෙන් ලැබෙන අවවාද තමන්ගේ ජීවිතයට එකතු කරගෙන මෙලව ජීවිතේ නිවැරදි කරගෙන පරලොව සුගතිගාමී කරගෙන අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා සසරින් එතර වීමේ පරමාර්ථය ඇතුව උතුම් ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් ඒ බලාපොරොත්තු මුදුන්පත් කර ගැනීම සඳහා හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද ධර්ම දේශනාවෙන් අපි සාකච්ඡා කරන්නේ පරාභව සූත්‍ර දේශනාව. මේ දේශනාවේ එක කොටසක් අපි මීට කලින් සාකච්ඡා කරන්න යෙදුණා. ඒ සූත්‍රයේ උත්පත්තිය සහ තවත් කරුණු කීපයක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ පළවෙනි ගාථා රත්නයම තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතින් එක්තරා දිව්‍ය පුත්‍රයෙක් බුදුරජාණන් වහන්සේගෙන් සියලු දෙවිවරු නියෝජනය කරමින් ඇහුවනේ ස්වාමීනි පිරිහීමට හේතු කරුණු මොනවද කියලා. ඉතින් ඒ වෙලාවේ අපේ භාග්‍යතුන් වහන්සේ සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභව ධම්මකාමෝ භවං හෝති ධම්ම දෙස්සී පරාභව කියන මේ ගාථා රත්නේ දේශනා කළා. එතකොට ධම්ම දෙස්සී පරාභව ධර්මයට ද්වේෂී වෙච්ච අය, ඒ කියන්නේ විරුද්ධ වෙච්ච අය මෙලවත් පරලවත් දෙකේම පිරිහෙනවා කියන කාරණාවම තමයි අපි සාකච්ඡා කළේ. එතකොට මේ ධර්මයට
ද්වේෂී වෙච්ච අය, විරුද්ධ වෙච්ච අය. දස අකුසල කර්මපත රැස් කරනවා. ධර්මයට පිටුපාන අය. එතකොට දැන් දස අකුසල කර්මපත මොනවද කියලා අපි දන්නවා. කයෙන් කරන වැරදි 3යි, වචනයෙන් කරන වැරදි 4යි, හිතින් කරන වැරදි 3යි. එතකොට කරුණු 10යි. මේ කරුණු 10 තුල යමෙක් කටයුතු කරනවා නම් මනුස්ස ලෝකේ ජීවත් වෙන කාලේ අතීතයේ රජදරුවෝ ඒ අයට දෙතිස් වද බන්ධන කියන මහ භයානක වදයන්ට පැමිණෙව්වා. අපි ওই කරුණු ටික පළවෙනි දේශනාවේ සාකච්ඡා කළා. අදත් එහෙම වද බන්ධන දකින්න නැති වුණාට මේ තිදොරින් අසංවර වෙච්ච මේ වැරදි වල නිරත වෙච්ච අයට සමාජයේ හරියට තාඩන පීඩන නඩු හබවලට මුණ දෙන්න සිද්ධ වීම, සමහර වෙලාවට සාමාන්‍ය ජනතාවගෙන් ගුටි කණ්ඩ සිද්ධ වෙන අවස්ථා, මරණයට පත් වෙන්න පවා තියෙන අවස්ථා බොහොම වැඩි. ඉතින් පින්නතුනි, මේ ලෝකේ එවන් තාඩන පීඩන වලට භාජනය වෙලා නොයෙක් දුක්ඛංකටුළු විඳලා ඒ පුද්ගලයා මැරුණට පස්සේ අතිශයින්ම භයානක වෙච්ච නිරයේ උප්පත්තිය ලැබෙනවා. එතකොට නිරය කියලා සඳහන් කරාම අපි නොයෙක් ධර්ම දේශනාවල් වලින් මේ නිරය කියන කාරණාව සහ ඒ සම්බන්ධ බොහෝ කරුණු අහලා තියෙනවා. මහා නිරයවල් තියෙනවා 8ක්. එක මහා නිරයක් වටේට පුංචි පුංචි අපායවල් තියෙනවා 16ක්. එතකොට 16 වරක් 8 128යි. ප්‍රධාන 8යි 136යි. නිරයවල් සංඛ්‍යාව 136ක් හැටියට දක්වනවා. නමුත් ධර්මයේ තවත් සමහර තැන්වල තවත් නම් වලින් දක්වපු නිරයවල් පිළිබඳව කරුණු සඳහන් කරලා තියෙනවා. එතකොට මේ මහා නිරයවල් 8 සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, මහා තාපය, අවීචිය. මේ විදිහට 8ක් සඳහන් කරනවා. ප්‍රාණඝාත ආදී අකුසල කර්ම කරපු අය. දැන් කාය දුස්චරිතයේ පළවෙනි එක ප්‍රාණඝාතය. මේ ප්‍රාණඝාත වාගේ අකුසල කර්ම කරපු අය මේ සංජීව කියන නිරයේ තමයි වැඩිපුරම උපදින්නේ. සංජීව නිරය කියලා කියන්නේ ආයුෂයෙන් අඩුම නිරය. ගින්දරෙන් පිරීලා තියෙන නිරය. එහි ඉන්න යමපල්ලු ඊටාම තියුණු ආයුධ අරගෙන මේ නිරිසත්තු කෑලි කෑලි වලට කපනවා. කපලා ඉවර වෙනකොට නැවත ඒ අය ආයෙත් ප්‍රකෘති ස්වභාවයට පත් වෙනවා. නැවතත් කපනවා. ඉතින් මෙතෙකයි කියන්න බැරි තරම් දරුණු වේදනාවක්. දැන් අපි හිතන්නකෝ අපි මෙහෙම ඉන්නකොට මේ පොළොවේ අපි දිගෑරලා කවුරු හරි කඩුවක් අරගෙන ඇවිල්ලා පෙති පෙති වලට කපාගෙන ගියොත් ප්‍රාණය රැඳිලා තියෙනකන් කොයිතරම් වේදනාවක් දැනෙනවද කියලා. ඒ වේදනාව යම්සේද ඒ වාගේ 100,000 ගුණයෙන් භයානක වේදනාවක් තමයි මේ නිරේදී මුණ දෙන්න ලැබෙන්නේ. මොකද ගිනි දැල් වලින් පිරීලා තියෙන වෙලාවක කපන්නේ. එක කඩු පහරක් කොටලා ගන්නකොට මේ ගිනි දැල් එතනින් ශරීරයේ ඇතුළට ඇතුල් වෙලා ඇතුළ පුලුස්සනවා. නැවත හට ගන්නවා, නැවත කපනවා. ඉතින් මේ ප්‍රාණඝාත කරපු අය මේ නිරයේ ඊටාම දරුණු වද බන්ධන වලට භාජනය වෙනවා. මේක තමයි සංජීව. ආයුෂ අඩුම නිරය. ආයුෂ අඩුයි කියලා කීවහම කොච්චරක් විතර ආයුෂ ඇද්ද? අපේ ජීවිත ආයුෂ වලටත් වඩා අඩු ප්‍රමාණයක් නන් නෙමෙයි. අඩුයි කියලා කියම අපිට හිතෙන්නේ එහෙමනේ.
අපි මේ ආයුෂය හරියට දන්නේ නැති නිසා. සංජීවී ආයුෂ චාතුම් මහරජිකේ ආයුෂයත් එක තමයි ගණනය කරලා තියෙන්නේ. චාතුම් මහරජික දෙවියන්ගේ ආයුෂ මනුස්ස වර්ෂයෙන් අවුරුදු 90ක්. අපේ අවුරුදු 90ක් ඒ දෙවියන්ට ආයුෂ. එතකොට මේ 90 මේ සංජීවයට එක දවසයි. 90 එව්වා 30ක් මාසයයි. එවන් මාස 12ක් අවුරුද්දයි. එවන් අවුරුදු 500ක් සංජීවයට ආයුෂයි. සාමාන්‍යයෙන් නිරයවල් වල මේ මහ නිරයවල් වලින් ගණනින් කියන්න පුළුවන් ආයුෂයක් තියෙන නිරය මේ. කියන්නේ මනුස්ස වර්ෂ වලින් සඳහන් කළොත් බිලියන 1620ක් විතර. මිලියන නෙමේ බිලියන 1620ක් විතර ආයුෂයි. ඉතින් මේ ලෝකේ ඉන්න සමහර අය නම් අලියැත්තොත් මරනවා. ඔය ගවයෝ වාගේ සත්තු, ඌරෝ මුවෝ ගෝන්නු වගේ මහ සත්තුත් මරනවා. තල්මස්සු වගේ සත්තු දඩේම යන අයත් ඉන්නවා. නමුත් සමහර අය ඉන්නවා ඔය මදුරුවෙක්, කෝඳුරුවෙක්, මැස්සෙක්, කැරපොත්තෙක් එහෙම සත්තු මරනවා. අර වාගේ මහා සත්තු මරන්න යන්නේ නැහැ. නමුත් මදුරුවෙක් ඇඟේ වැහුවොත් මරනවා. කැරපොත්තෙක් ගෙදර ඉන්නවා දැක්කොත් මරනවා. කූඹියෙක් කෑවොත් පොඩි කරලා දානවා. මේ සුළු සිද්ධියක් කියලා මේක හිතන්නේ. නමුත් ඒ කූඹිය මැරුවත් මදුරුවට ගැහුවත් යන්න තියෙන නිරය තමයි මේක. අලිකොටි මරාපු අය විතරක් නෙමෙයි මදුරුව කූඹි මරාපු අයත් මේ නිරේටම තීරණය වෙනවා. ඒකයි සසර භයානකත්වය. ඊළඟට දෙවනි නිරය. ඉතින් මේ එක නිරයක් ගැන දීර්ඝ විස්තර තියෙනවා. අපි මේ ලෝකේ අසත්පුරුෂව අකුසලයට බරව ජීවත් වෙච්ච අය පිරිහෙන හැටි පැහැදිලි කරලා තියෙන කාරණාව තමයි මේ කෙටියෙන් සාකච්ඡා කරන්නේ. කාල සූත්‍රයේ දෙවෙනි අපාය. මේ කාල සූත්‍රයේ මේ යමපල්ලු මහා හඬ නගාගෙන ඇවිල්ලා ගිනිගත් ආයුධ වලින් ඇනලා නිරිසත්තු යකඩ පොළොවේ පෙරලනවා. නිරයේ බිම යකඩින් හැදිලා තියෙනවා කියලා කියන්නේ. තනිකරම ගිනි අරන් අඹදළු වාගේ රතු වෙලා තියෙන්නේ. ගිනි දැල් මතු වෙවි තියෙනවා. ඒ පොළොවේ පෙරලනවා. ඒ පොළොවේ පෙරලලා අරගෙන එනවා කියනවා පොරව. සොල්දොර ගේක ඵලයක් වගේ කියලා කියනවා ඒ පොරව. නිරිසතත් ලොකුයිනේ. සාමාන්‍යයෙන් ගව් 3ක් විතර උසයි කියලා කියන්නේ සාමාන්‍යයෙන් නිරිසතේ. අරගෙන ඇවිල්ලා අර පොරවෙන් පලනවා. අපි අර පොල් කඳන් තල් කඳන් පලනවා වගේ ඒ පොරවෙන් පලනවා. පලලා 4 රැස් කරනවා. 6 පට්ටම් කරනවා. 8 පට්ටම් කරනවා. 16 පට්ටම් කරනවා. මේ වාගේ එක එක හැඩවලට යලා පලනවා. හැබැයි ඉතින් පොරෝ පාරක් කොටලා පොරෝ පාර ආපහු පොරෝ ගන්නකොට එතනින් ඇතුළට යන ගිනිදැල් ඇටකෝටු වල ඉඳලා පුලුස්සනවා. ආන් එහෙම කරනකොට වෑය අපි වෑය දන්නවා. ඒ වෑය අරගෙන ඊළඟට රහිනවා. ඊටාම හීනි වෙන්න රහිනවා වෑයෙන්. පොරවෙන් එක එක පට්ටම් වලට හදලා වෑයෙන් රහිනවා. ඉතින් මේ කර්මය නිසා මැරෙන්නේ නැහැ. දැන් හිතන්නකෝ අපි මෙහෙම ඉන්නකොට කවුරු හරි බිම දාගෙන වෑයක් අරන් රහින්න ගත්තොත් කොයි වාගේ ස්වභාවයක්ද තියෙන්නේ කියලා. ඊට වඩා දරුණු ස්වභාවයක් මෙතන තියෙන්නේ. වෑයත් ගිනි අරගෙන පොළොවත් ගිනි අරගෙන නිරන්තරයෙන් ගිනි දැල් නැගෙනවා. එවන් වෙලාවක රහින්නේ. එහෙම රැහැලා ලණු වලින් බැඳලා රතවල ගැට ගහනවා. දැන් අර
රැහැලා තියෙන පුද්ගලයා රතවල ගැට ගහලා අර අඹ දැල්ල වාගේ රතු පාට වෙලා තියෙන යකඩ පොළවේ ඇදගෙන යනවා. ඒක තමයි මේ නිරේ තියෙන දුකේ ස්වභාවය. ඉතින් ඊට සාපේක්ෂ තව නොඑක ආකාරයේ දුක් කංකටොළු මෙතන තියෙනවා. තුන්වෙනියට තියෙන්නේ සංඝාත කියන නිරේ. සංඝාත නිරේ ඉන්න අය තමන්ගේ ඉන ගාවට එනකම් මේ යකඩ පොළවේ ඉරිලා ඉන්නේ. ඒ කියන්නේ ඉනෙන් පල්ලෙහ කොටස තියෙන්නේ පොළව ඇතුලේ. තනිකරම ගිනි ගොඩක්. ඒක ඇතුලේ තියෙන්නේ. ඉනෙන් උඩ කෑල්ල තමයි මතුවලා තියෙන්නේ. ඒ නිසා මේ එහාට මෙහාට පැද්දෙන්න කරන්න මුකුත් බෑ. හැබැයි මේ නිරේ මේ නිරිසත්තු මෙහෙම දෙවි දෙවි ඉන්නකොට ගිනිගත් යොදුන් ගණන් දිග මහ විශාල පර්වත තනිකර ගිනි අරන් තියෙන්නේ. බැලූ බැල්මට මුදුන නොපෙනෙන තරම් මහ පර්වත. රෝල් වෙවි එනවා. මහා හඬ නැගිනවා රෝල් වෙනකොට. එතකොට මේ නිරිසත්තුන්ට මොකද වෙන්නේ? අබ තල වාගේ දේවල් තලනකොට පොඩි වෙන්නේ යම්සේද? උග්ගහක් මේ වාගේ යමකින් තලාගෙන ගියොත් කොහොම මිරිකෙනවද? මේ නිරිසත්තු ඒ තරමට තැලිලා මිරිකිලා යනවා කියලා සඳහන් කරනවා. හැබැයි ඉතින් ඒ පර්වතයේ එහාට ගියාට පස්සේ කර්මය නිසා මේගොල්ලෝ ආයෙත් නැගිටිනවා. ඉතින් බටහිරින් ආපු පර්වතයේ එහාට ගිය නැගෙනහිරට ගියහම දකුණෙන් පර්වතයක් එනවා උතුරු පැත්තට. ඊළඟට ඒකට තැලෙනවා. ඊට පස්සේ නැගෙනහිරින් බටහිරට පර්වතයක් යනවා. ඒකට තැලෙනවා. උතුරෙන් දකුණට පර්වතයක් එනවා. ඒකට තැලෙනවා. සමහර වෙලාවට දෙපැත්තෙන් පර්වත දෙකක් ඇවිල්ලා මගදී එකතු වෙනවා. එතකොට අර මැද්දේ ඉන්න අය ඒගොල්ලෝ බිමට හේතු වෙලා තැලිලා නැහැ. නමුත් අර පර්වත දෙකට හේතු වෙලා තැලිලා. අන්න එහෙම ඊටාම දරුණු දුකක් විඳිනවා කියලා සඳහන් කරනවා මේ සංඝාත කියන නිරේ. විශේෂයෙන් කාන්තාවන් මේ සංඝාත නිරේ ඉපදිලා ඉන්නවා කියන කාරණාව සඳහන් කරනවා. වැරදි කාම සේවනය කරපු අය දුක් විඳින තවත් එක නිරය මට්ටමක් හැටියට සමහර තැන්වල පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට පින්නතුනි තියෙන්නේ රෞරව කියන නිරේ. මේ රෞරව නිරය ශරීරය ගිනි අරගෙන දවන දුමක් තියෙන්නේ. ඇතුළ පුච්චනවා. ශාර වූ දුමක්. ඒ දුම ගිනියම් වෙලා තියෙන්නේ. දැන් මනුස්ස ලෝකෙත් අපි දුම් දැකලා තියෙනවා, අපිට දුම් වැදිලා තියෙනවා. නමුත් ඒ දුමේ කිසිම උණුසුමක් අපිට දැනෙන්නේ නැහැ. නමුත් මේ දුම උණුසුමයි ගින්දරත් එක්ක වගේ එන්නේ. ශරීරයේ නව දොරින් ඇතුල් වෙනවා. ඇස් දෙකෙන් ඇතුල් වෙනවා, කන් දෙකෙන් ඇතුල් වෙනවා, නාස්පුඩු දෙකෙන් ඇතුල් වෙනවා, මුඛයෙන් ඇතුල් වෙනවා, මල මූත්‍රා පහ කරන දොරටු වලින් ඇතුල් වෙලා සම්පූර්ණ ශරීර අභ්‍යන්තරේ පුච්චනවා. මෙතෙකයි මේ වේදනාව කියලා නිමක් නැහැ. ඒ තරම් මහා ශාර දුමකින් නව දොරින් ඇතුල් වෙලා දවන දුක මේ රෞරව කියන නිරේ තියෙනවා. ඊළඟට තියෙන්නේ මහා රෞරවේ. රක්ත ලෝහිතයෙන් පිරුණු ඊටාම බලවත් දුක් විඳින නිරයක්. රක්ත ලෝහිතයෙන් පිරලා තියෙනවා කියලා කියන්නේ. ඒ රතු පාට ලෙයින් ගිනියම් වෙච්ච ලෙයින් පිරීලා තියෙන්නේ. දිරිසත්තු මේකේ මෙතෙකයි කියාගන්න බැරි අපමණ දුකක් විඳිනවා. ඒ මහා රෞරවේ. ඊළඟට තියෙන තාපය. මේ තාපය කියන නිරේ මේ ගිනිගෙන දිලිසෙන පොළවේ ගිනිගෙන දිලිසෙන යකඩ උල් හිටවලා තියෙන්නේ. පොළවෙන්ම මතුවෙච්ච යකඩ උල් තියෙනවා. යමපල්ලු කරන්නේ අර මිනිස්සු නිරිසත්තු අරගෙන අරුවගේ උල තියෙනවා. පොළොවත් ගිනියම් වෙලා හාත්පසත් ගින්දරයි. මේ උලත් ගිනියම් වෙලා තියෙන ඒක උඩ උල තියෙනවා. අන් එහෙම විඳින මහා දුක්ඛන්දරාවක්
මේ නිරේ තියෙනවා. ඉතින් නිශ්චලව උලේ ඇමිනිලා දැවි දෙවි ඉන්නවා. ඒ ඇමිනිච්ච වේදනාවත් දරනවා, දැවෙන වේදනාවත් දරනවා. හෙලවෙන්න පෙරලෙන්න විදිහකුත් කොහොමත් නැහැ. මැරෙන්නෙත් නැහැ කර්මය බලවත් නිසා. මැරුණොත් එවලෙම ආපහු උපදිනවා. ඒ කර්මය විසින්ම ආපහු එතනම උපද්දවනවා. ඊළඟට තියෙන ප්‍රතාපය. මේ ප්‍රතාපය කියන නිරය හරියට යමපල්ලෝ අති භයානක බහිරව රූප වාගේ කියලා කියන්නේ. ඒ තරම් භයානක පෙනුමක් තියෙන නිර්සත්තු ඉන්නේ. මහා ගිනි අඟුරු කඳු තියෙන්නේ. යකඩ උල් විවිධ උල් ආයුධ අරගෙන ඇවිල්ලා මේ නිර්සත්තුන්ට අනිනවා. ඇනලා කියනවා අර ගිනි අඟුරු කන්ද දිගේ නගින්න කියලා. පහර දෙනවා ඒ වගේ. නගින්න කියන උඩට. ඉතින් කරන්න දෙයක් නැහැ. මේ බැලූ බැල්මට තරම් කෙරවලක් නොපෙනෙන තරම් ගිනි අඟුරු කඳු තියෙන්නේ. ඉතින් නගින්න නිතන්නකො අඟුරු කන්දක ගොඩ වෙනකොට අර වී ගොඩක ගොඩ වෙනවා. කකුල් කඩාගෙන ඇතුළට යනවා. ඉතින් පිලිස්සෙනවා නිමක් නැහැ. නමුත් කර්මය නිසා ඊළඟට නැවත පයෝසෝලා තියන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙම දෙවි නගිනව නැංගේ නැත්තම් අර ආයුධ වලින් පහර දෙනවා. මෙහෙම නැගලා සෑහෙන දුරක් නැංගට පස්සේ මහ භයානක හඬ නගාගෙන හමාගෙන එන ගිනියම් වෙච්ච හුලං තියෙනවා. ආන්ගේ හුලඟත් එක්ක ඔරොත්තු දීලා අර උඩට තව නගින්න බෑ. සමහර අය උඩට යනවා, සමහර අය මග ඉන්නවා. ඊට පස්සේ නිරිසත්තු ආපහු වැටෙනවා. වැටෙන්නේ හැම වෙලාවෙම ඔළුව යටට කකුල් ඉහළට ඉසිලා තමයි වැටෙන්නේ. ඒ වැටෙන්නේ මේ ගිනිගත්ත යකඩ පොළොවට. ඒ වැටෙනකොට නිරිසත්තු වැටෙනකොට අර යකඩ පොළොවෙන් මතුවෙනවා යකඩ උල්. සඳහන් කරනවා මේ තරුණ තල් කඳන්, තරුණ පොල් කඳන් වගේ ලොකුයි ඒ උල්. මතුවෙලා ඇවිල්ලා තියෙනවා නිරිසත්තු ඔළුවෙන් ඇමිනෙනවා අර උල් වල. එතකොට ඔළුවේ ඇනෙනවා, අවුරපතු වල ඇනෙනවා, මූණේ ඇනෙනවා. ඉතින් මේ ටික දවසක් ඉන්නව නෙමෙයි. අවුරුදු 100 ගණන්, 1000 ගණන්, කෝටි ගණන් මේ උල් වල ඇමිනිලා ගලන ලේ ගින්දරින් එහෙම්මම පැහි අවුරුදු කෝටි ගණන් ඉන්නවා. ඒක තමයි මේ ප්‍රතාප කියන නිරය. ඊළඟට තියෙන පින්නතින අවීචිය. 8 වෙනි නිරය. භයානකම නිරය මට්ටම. මේ අවීචියේ යොදුන් 100ක් ඇතුළ ප්‍රමාණය සඳහන් කරලා තියෙන යොදුන් 100ක් කියලා. ඉතින් සාමාන්‍යයෙන් දල වශයෙන් කල්පනා කළොත් සතපුම් 1000කට විතර ආසන්නයි. 1000ක් 1200ක් උට ආසන්නයි. 1000කට විතර ආසන්නයි. ඉතින් මේ නිරයේ කොයිතරම් නිරිසත්තු ඉන්නවද? උදාහරණයක් පෙන්නලා තියෙනවා. අපි මේ ඊයන් උණු කරලා කිසියම් නලයකට වැක්කුරුවොත් අතුරු සිදුරු නැතුව උණු කරපු ඊයන් ඒ නලයේ පුරාම ගමන් කරලා පිරෙනවා. අය වතුර ටිකක් දැම්මත් වතුරටවත් රිංගලා යන්න ඉඩක් ඉතුරු වෙන්නේ නැහැ. මේ නිරයේ නිරිසත්තු ඉන්නවා කියලා කියන්නේ ඒ වාගේ. අවීචී. එතකොට නිර මූලයෙන් මණ්ඩලයෙන් කියලා කියන්නේ මං හිතන්නේ මැදින් නැගෙන ගිනි දැල් මේ යොදුන් 100ක් තරම් විශාල මුරු නිරය පුරාම පිතිරලා යනවා. රතු පාට ගිනි දැල්. මනුස්ස ලෝකේ ගින්දරට වඩා ඊටා දරුණුයි කියලානේ සඳහන් කරන්නේ. මේ කාරණාව පැහැදිලි කරනවා මේ අපේ රටේ එක සිද්ධියකදී. අර සිතුල්පව්වේ වැඩ හිටපු එක භික්ෂුන් වහන්සේ නමක් රහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඒ නිරය පෙන්වන්න බැරිද කියලා. ඒකට කියන නිරය පෙන්වන්න බෑ. හැබැයි නිරයෙන් ගත්ත ගිනි පුපුරක් පෙන්වන්නම් කියලා. හා කියනවා. ඊට පස්සේ කියනවා මේ එහෙනම් අමු දැව ගෙනල්ලා ගොඩ ගහන්න කියලා. අමු දැව.
ඉතින් සෑහෙන විශාල අමුදර කන්දක් ගොඩ ගහනවා. ගොඩ ගහලා ගිහිල්ලා කියනවා ස්වාමීනි හරි. රහතන් වහන්සේත් ළඟට ගිහිල්ලා කියන හොඳට දර ගොඩ දිහා බලා ගන්න. කියලා උන්වහන්සේ මේ නිරයෙන් අරගත්ත ගිනි පුපුරක්. අපි අර දර කෑලි දෙකක් එකට වදිනකොට ගිනි පුපුර යන්නේ. ඒ වගේ එක ගිනි පුපුරක් නිරයෙන් අරගෙන අර දර ගොඩට දානවා. ගිනි පුපුර දර ගොඩට දානවත් අමුදව කඳන් ගොඩ අලු වෙනවත් දෙකම එකවර සිද්ධ වෙනවා. ඒ තරම්ම භයානකයි ගින්න කියලා සඳහන් කරන්නේ. එවන් ගිනි ජාලාවක් තමයි මේ අවීචියේ තියෙන්නේ. මේ තරම් නිර්සත්තු ඒ අවීචියේ දුක් විඳිනවා. එතකොට මේ තියෙන්නේ මොකද්ද? මේ පරිහානිය. දැන් මේ දස අකුසල කර්ම රැස් කරලා මෙලවත් පිරිහුණා. මිනිසුන්ගෙන් නිന്ദා පහස ලැබුවා. මිනිසුන්ගෙන් බණුන් ඇහුවා. තාඩන පීඩන වලට ලක් වුණා. නීතියෙන් දඬුවම් ලැබුවා. මේ වාගේ නොයේක් හැලහැප්පීම් වලට ලක් වෙලා ඊළඟට මැරිලා ගිහිල්ලා නිරේ ඉපදෙනවා. මේ නිරේ ඉපදුනා කියලා නිරේ ගෙවන කාලය අති දීර්ඝයිනේ. දැන් පළවෙනි නිරේ මට්ටමේ ආයුෂ සඳහන් කළා මනුස්ස වර්ෂයෙන් අවුරුදු ලක්ෂ 90ක් එක දවසයි කියලා. එතකොට මේ දෙවනි නිරේට නැත්තම් කාල සූත්‍රයට කොච්චර ආයුෂයක්ද? අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් කාල සූත්‍රයට එක දවසයි. සංඝාතයට කොච්චර අවශ්‍යද? මනුස්ස වර්ෂයෙන් අවුරුදු 14 කෝටි 40 ලක්ෂයක් මෙන්න මේ සංඝාතයට අවශ්‍යයි. මනුස්ස වර්ෂයෙන් අවුරුදු 14 කෝටි 40 ලක්ෂයක් සංඝාතයට එක දවසයි. එතකොට 14 කෝටි 40 ලක්ෂයේ වූ 30ක් මාසයයි එවන් මාස 12ක් අවුරුද්දයි. ඉතින් සාමාන්‍යයෙන් ආයුෂ තියෙනවා එවන් වර්ෂ විශාල ප්‍රමාණයක්. සංජීවයට නම් තිබුණේ අපාය ආයුෂ අවුරුදු 500යි. එතකොට මේ කාල සූත්‍රයට එනකොට 1000ක් විතර වෙනවා. සංඝාතයට එනකොට 2000ක් විතර වෙනවා. එවන් අවුරුදු 2000ක් විතර. ඊළඟට පින්නතේ රෞරවය. රෞරවයේ ආයුෂ තමයි මනුස්ස වර්ෂ වලින් අවුරුදු 57 කෝටි 60 ලක්ෂය. මේ රෞරවයට එක දවසයි. 57 කෝටි 60 ලක්ෂය වුවත් 30ක් මාසයයි. ඊළඟට තියෙන්නේ මහා රෞරවයේ. මනුස්ස වර්ෂයෙන් අවුරුදු 230 කෝටි 40 ලක්ෂයක් එක දවසයි. ඊළඟට තියෙන්නේ තාපය. මනුස්ස වර්ෂයෙන් අවුරුදු 921 කෝටි 60 ලක්ෂයක් එක දවසයි කියලා සඳහන් කරන්නේ. මනුස්ස වර්ෂ 921 කෝටි 60 ලක්ෂයක් එක දවසයි. ඉතින් දිව්‍ය ලෝක 6යිනේ තියෙන්නේ. එතකොට අපායවල 6ක් ගැන කියහම ඒ ආයුෂය ඉවරයි. ඊළඟට තියෙන්නේ ප්‍රතාපය. 7 වෙනි අපාය. අන්තර්කල්ප භාගයයි කියලා කියන්නේ. 7 වෙනි අපාය ආයුෂය. අන්තර්කල්ප භාගයයි. 8 වෙනියට තියෙන්නේ අවීචිය. අන්තර්කල්ප 1යි. එතකොට කොහොමද අවීචියේ ආයුෂ ලියන්නේ? අවීචියේ ආයුෂ අසංඛ්‍ය කියලා කියන්නේ 1.140කින් ලියන ගානක්. 1.140 ගොඩවල් 86,40,000. අවීචියේ මුළු ආයු කාලය අසංඛ්‍ය 86,40,000ක් අසංඛ්‍යයට අවශ්‍යයි. ඒ කියන්නේ අන්තර්කල්ප 1යි. ඉතින් කොච්චර නිරිසත්තු ඉන්නවද? ඒක තමයි සඳහන් කළේ නලයකට පුරවපු ඊයන් වගේ කියලා. එතකොට කර්ම කරපු සත්වයා ඉන්නෙම නිරේවල් වල. මනුස්ස ලෝකේ ජීවත් වෙනවා නම් යම් පිරිසක් ඒ මිනිස්සු මැරුණාම භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මිනිය අග තියෙනවා නම් වැලි ප්‍රමාණයක් භාග්‍යතුන් වහන්සේගේ
ඊටත් වඩා අඩු පිරිසයි ආපහු මනුස්ස ලෝකෙට එන්නේ. මහ පොළොවේ වැලි වගේ අනික් ඔක්කොම යන්නේ මේ නිරේවල් වලට. ඉතින් තව ඔසුපත් නිරයන් 128ක් ගැන අපි මුකුත්ම කතා කළේ නැහැ. ලෝකුඹු නිරේ තියෙනවා. උණුවලු නිරේ තියෙනවා. මේ වගේ නිරේවල් ගණනාවක් තියෙනවා. ඒ හැම නිරේකම ඔසුපත් නිරයන්ගේ පවා විඳින්න තියෙන දුක්ඛන්දරාව විඳලා ඊළඟට මේ නිරසතා කොහෙද උපදින්නේ? මේ වෙනකොට අවුරුදු කෝටි කීයක්ද කියලා ගණනක් නැහැ. කෝටි දහස් ගණන් ඔය දුක විඳලා ඊළඟට ඇවිල්ලා උපදිනවා තිරිසන් ලෝකේ. තිරිසන් ලෝකේ මොන තරම් නම් දුකයිද? ඛණ්ඩ තියෙන දේවල් ගැන හිතන්න. සමහර සත්තු ඉන්නවා කොළ කාලා ජීවත් වෙනවා. සමහර සත්තු කටුත් එක්කම කොළ කනවා. තව සමහර සත්තු මේ ගස්වල කඳම් පවා කනවා. දැන් අලියෝ ඇත්තු වාගේ සත්තු කිතුල් ගස් පලාගෙන පොල් ගස් පලාගෙන ඒ කඳම් කන්නේ. කොයිතරම් රළුද බලන්න ඒ ආහාරය. කොළත් කනවා කඳනුත් කනවා. සමහර අය තනකොළ කාගෙන යනවා. සමහර අය කටුපඳුරු කාගෙන යනවා. මේ රස ඇද්ද මේ කෑම? අපිට හිතෙනවා ඇති ඒ අයට රස ඇති කියලා. නමුත් පින්නතුනි ස්වභාවයෙන්ම අපි කාලා බැලුවත් රස නැහැ මේ තනකොළේ. එතකොට අද මේ රස නැති කටු සහිත කෙඳි සහිත රළු වූ තනකොළ කකා මේ ජීවත් වෙන්නේ මේ කවුද ඇත්තටම? මේ වෙන කවුරුවත් නෙමෙයි. අපි වගේම කාලයක් බොහොම රසට උයලා තෙලට කිරට මිරිසට රසට කාපු අය මේ ඉන්නේ. නමුත් අද කිසිම රසක් නැති තනකොළ බුදිනවා. කාලයක් ඊටාම හොඳට රසට කෑවා. අද තනකොළ කනවා. මනුස්ස ලෝකෙ හිටපු අය. නමුත් ඇයි ඒගොල්ලෝ මේ තත්වයට පත් වෙලා ඉන්නේ? මේ ලෝකේ කරන්න තියෙන හැමදේම කලට වෙලාවට හරියට කරගත්තා. ඒ ඔක්කොම කළා ඉගෙන ගත්තා. රැකී ආරක්ෂා හොයාගත්තා. යාන වාහන අරගත්තා. ගෙවල් දොරවල් හදාගත්තා. ආවාහ විවාහ වුණා. දරුවෝ මල්ලු හැදුවා. මේ සියල්ලම නිසි කලට වෙලාවට කළා. හැබැයි ඒගොල්ලන්ට අමතක වෙච්ච දෙයක් තිබ්බා. අත්‍යවශ්‍යම දේ අමතක වෙලා. ඒ තමයි මේ සිල් රැක ගන්න අමතක වෙලා. අන්න ඒක නිසා තමයි මරණින් පස්සේ එහාට යන්න වෙලා තියෙන්නේ. සිල් රැක ගන්න අමතක වෙලා. ඒ සිල් රැක ගන්න අමතක වෙච්ච නිසානේ දස අකුසල කර්මපතයන්ට යෙදුනේ. එහෙමනම් මේ සීලය උපදින්න තැන තීරණය කරන්න වටිනවමද? මෙලව ජීවත් වෙන සත්වයා මරුණට පස්සේ නැවත උපදින්නේ කොහෙද කියන කාරණාව තීරණය කරන්නෙම සීලය. සීලය විසින් උපදින තැන තීරණය කරනවා. දානය විසින් ඒ ඉපදිච්ච අයට ඒ ජීවිතේට මොනවද ලැබෙන්න ඕනේ, කොයි විදිහටද භවභෝග සම්පත් ලැබෙන්න ඕනේ කියන කාරණාව දානය විසින් තීරණය කරනවා. එතකොට මේ ලෝකේ ජීවත් වෙන සත්පුරුෂයා ධර්මකාමියා මේ කාරණාව දැනගෙන දානයයි සීලයයි දෙකම සම්පූර්ණ කරගන්නවා. එතකොට ඉතින් මේ කාලේ පවතින වසංගත වාගේ නෙමේ, මීට වඩා භයානක වසංගතාවත් ඒ පුද්ගලයා බය නැහැ. ඉතින් කවදා මැරුණත්, කොතන මැරුණත්, කොහොම මැරුණත් උපදින්නේ මේ තැනට වඩා ඊ타ත්ම හොඳ තැනක. සමහරලාට කවදාවත් වසංගත හැදෙන්නේ නැති, කවදාවත් උණ හැදෙන්නේ නැති, මනුස්ස ලෝකේ තියෙන රෝගවත් වෙනත් කිසිම රෝගයක්වත් හැදෙන්නේ නැති සුගතියක උපදිනවා. යටත් පිරිසෙන් දහදිය දානවා තරම්වත් දුකක් නැහැ. මොනවද කරලා තියෙන්නේ? සිල් රැකලා තියෙනවා. දන් දීලා තියෙනවා. නැවත මනුස්සාත්මික උප්පත්තිය ලැබුවත් උතුරන්ඩ ධන සම්පත් හම්බෙනවා.
සමහර මව්පියෝ නොවිඳිනා දුක් විඳලා සල්ලි හම්බ කරලා තියෙනවා කෝටි ප්‍රකෝටි ගණන්. හැබැයි මව්පියෝ හරියට දුක් විඳලා තියෙනවා ඒ සල්ලි හම්බ කරන්න. හැබැයි ඒගොල්ලන්ට ඉපදිච්ච දරුවෝ ඉන්නවා. ඒගොල්ලන්ට දැන් කිසිම දුකක් නැහැ. ඒ කෝටි ගණන් හම්බ කරලා තියෙනවා. දැන් බලන්න කොයිතරම් පුණ්‍යවන්තද කියලා. හරි හම්බ කරන්න තියා කිසිම දුකක් විඳින්න දෙයක් නැහැ. පරම්පරා ගානකට ඇති වෙන්න මව්පියෝ 10 දුක් විඳලා හම්බ කරලා තියෙනවා. ඉතින් එවන් පවුලක ඇවිල්ලා පිළිසිඳ ගන්න සසර කොයිතරම් පින් කරලාද? ඒ කියන්නේ මනාව දන් දීලා. මනාව ප්‍රාර්ථනා කරලා. දැන් අපි සෝන සිටුවරයා අපේ පින්නතුන් බණට අහලා ඇති මේ යටිපතුල් වල ලෝම තිබුණා කියලා සඳහන් කරන්නේ. සෝන භික්ෂුව. මේ සිටුවරේ කැටියට ඉන්න කාලේ. ඒ කියන්නේ දැන් අපි මේ කාලේ දකින්නේ නැහැ යටිපතුල් වල ලෝම. ඉතින් එන්න හේතුවක් නැහැ මේ රළු පොළව පාග අපි යන නිසා ලෝම එන්න හැටියක් නැහැ. නමුත් මේ සිටුවරයා පයින් යන්නේ ඇවිදින්නේ නැතුව නෙමෙයි. තාම සිනිදු බුමුතුරුන් මත තමා ගමන් කරන්නේ. පායට රළුවක් දැනෙන්නෙම නැහැ. එහෙමවත් ඇවිදින්න හේතුවකුත් නැහැ. යම් සේවකයෙකුට යම් කාර්යයක් කියහම මට අහවල් වැඩේ කරන්න මේක කරන්න කියලා ඒ සේවකයා එක අතපහු වුණොත් සේවකයා අතින් සෝන කුමාරයා අහනවා කියන්නේ මේ මම කකුල බිම තියන්නද කියලා අහනවා කියන්නේ. ඒ කකුල බිම තිබ්බොත් මොනව වෙයිද සේවකයාට? එයාට දරන්න බැරි තරම් ඔළුවේ කැක්කුමක් හැදෙනවලු. ඒ නිසා යම් වැඩක් පැවරුවොත් ඒක වහාම ඉවර කරනවා. එයි කකුල බිම තිබ්බොත් ඉවරයි. එතකොට දැන් ඒ වාගේ අවස්ථා ලැබිලා තියෙන්නේ තමන් යම් කාර්යයක්ද හිතන්නේ කරගන්න ඒ හිතන මොහොතට කෙරෙන්න. සංසාරේ කරලා තියෙන කුසල කර්මයන්ගේ හැටි. ඒක නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතය තුළ අප්‍රමාදී වෙන්න. හැම වෙලාවෙම කුසලයේ උදෙසා මහන්සි වෙන්න. අපි කම්මැලිම කුසල් කරන්නනේ. යම් කෙනෙක් කුසලයේ උදෙසා මහන්සි වෙනවා කියලා කියන්නේ තමන්ගේ සැපය වෙනුවෙන් මහන්සි වෙනවා කියන එක. දැන් අපි මහන්සි වෙනවා ඉගෙන ගන්න, මහන්සි වෙනවා රස්සාව හොයාගන්න, මහන්සි වෙනවා ව්‍යාපාරය දියුණු කරගන්න, මහන්සි වෙනවා. මේ කොච්චර ඉගෙනගෙන කොච්චර මහන්සි වෙලා හරි කෝටි ගණන් හම්බ කළත් ඒ ඔක්කොම මෙහෙ දාලා අපි යන්න බෑයි. මේ හම්බ කරපු වගේ 725ක්වත් ගෙනියන්න බෑ අපිට. හැබැයි ඒ මහන්සි වෙනවා වගේම මේ කුසල් රැස් කරගන්නත් මහන්සි වෙලා තිබුණා නම් ඒ රැස් කරගත්ත සියලුම දේ මෙලවින් යනකොට කාටවත් දීලා යන්නේ නැහැ. ඒ ඔක්කොම අපි අරන් යනවා. අනික් භෞතික දේවල් ඔක්කොම ලෝකයට දීලා යනවා. අන්න ඒක නිසා කුසලයට මහන්සි වෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ ලෝකේ සැපයට කියන තව නමක් තමයි පින කියලා කියන්නේ. මා පුණ්‍ය භායි සූත්‍රයේ. සැපයට නමක් පින. යම් කෙනෙක් පින් රැස් කරගන්නවා කියලා කියන්නේ ඔහු මොනවද මේ රැස් කරන්නේ? සැප රැස් කරගන්නවා. මේ ලෝක වශයෙන්ුත් පරලෝක වශයෙන් ඊට උසස් විදිහටත් විඳින්න මේ සැප තමයි රැස් කරන්නේ පින් රැස් කරනවා කියලා. එතකොට අනාගත ජීවිතයේ කිසිම දෙයකින් අඩුවක් නැතුව සැපවත් ජීවිතයක් බවට පත් කරගන්න නම් මේ ජීවිතෙන් පස්සේ ජීවිතේ ඒ සඳහා වෙහෙසෙන්න ඕනේ මමම තමයි. වෙන කවුරුවත් ඒක කරන්න කෙනෙක් නැහැ. අද කාලේ ලෝකේ ඉපදිලා බොහොම සැපෙන් සතුටෙන් මාලිගාවල් වල වගේ ගෙවල් වල ජීවත් වෙමින් ඊටාම සුව පහසු යානාවල් වල ගමන් කරමින් සිතූ පැතූ සම්පත් ලබා ගනිමින් ජීවත් වෙන දිහා බලලා අනේ අපිට බෑනේ අනේ අපිට නෑනේ කියලා පසුතැවෙනවට වඩා කරගන්න තියෙන හැකිතරම් කුසල් රැස් කරගන්න. දන් දෙන්න, සිල් රකින්න. මතු ජීවිතේ ඊට වඩා ඊටාම උසස් තැනක ඔබට පිහිටන්න පුළුවන්. ඉතින් ප්‍රඥාව තියෙන කෙනෙක් තමයි ඔය කාරණාව තේරුම් අරගෙන අවබෝධ කරලා ඒ වෙනුවෙන් කටයුතු කරන්නේ.
තිරිසන් ලෝකයේ අනන්ත ප්‍රමාණ දුක් විඳිනවා. එයි කවුද බේරගන්නේ තිරිසනෙක් කියලා ඉපදිච්චාම? දැන් ප්‍රේතයන්ට නම් පින් දුන්නාම පින් ලැබෙනවනේ. බොහෝ ප්‍රේතයන්ට ලැබෙනවා. මේ තිරිසන්නුන්ට පින් ලැබෙන්නේ නැහැ දුන්නට. ඊට භයානක තත්වයක් තියෙන්නේ. දැන් ඔය ධර්ම දේශනා කරනකොටත් දායක පින්නතුන් බොහොම අනුකම්පාවෙන් මේ පින් අනුමෝදන් කරන ලයිස්තුවේ ලියලා තියෙනවා මේ ගෙවල් ගෙදර ඇති කරපු සුරතල් සතුන්ටත් මේ පින් අනුමෝදන් වේවා. නමුත් පැහැදිලිව දේශනා කරලා තියෙනවා තිරිසන්නුන්ට පින් හම්බෙන්නේ නැහැ කියලා. නමුත් තිරිසන්නු පව් කරනවනේ. දැන් බලන්න පූසෙක් කොච්චර පව් කරනවද? කොකෙක් වෙලා පිළිහිඩුවෙක් වෙලා කුරුල්ලෙක් වෙලා ඉපදලා පණුව කුරුමිනියෝමනේ කන්නේ ඔක්කොම. ඉතින් මේ ඔක්කොම ප්‍රාණඝාතනේ. ඉතින් කවදද ගොඩ යන්නේ සංසාරේ? ආයිත් නිරේට. බැරිලාත් එහෙම ආත්මයක් අපිට හම්බුණා. පෙරනම් එහෙම හිටියා. නැවත හම්බුනොත් තමයි ආයිත් මේ සසර කොච්චර භයානකද කියලා තේරෙන්නේ. කොහොම හරි කවදා හරි තිරිසන් අපායෙන් මිදලා වැටෙන්නේ പ്രേත ලෝකෙට. බුද්ධාන්තර ගණන් සමහර ප්‍රේතයෝ ඉන්නේ බඩි ඉන්නේ. කකුල් දෙක ගාවින් ගිනි ගත්තාම ਸਰවාංගමේ දැවෙනවා. බඩ ඇතුළේ නිතරම ගින්නයි කන්න නැහැ. අවුරුදු කෝටි ගණන් പ്രേත දුක් විඳලා ඔය කාල කංජික වගේ අසුර නිකායවන් වලට වැටෙනවා. සසර ඒ තරම් භයානකයි. ඒකයි සඳහන් කළේ දස අකුසල කර්මපතයන් රැස් කර කර යමෙක් මෙලොව ජීවත් වෙනවා නම් ඔහු මෙවන් භයානක පරිහානීන්ට ගොදුරු වෙන කෙනෙක්. ඒ නිසා මේ වගේ අත මිදෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. දස අකුසලයෙන් වැළකීලා දස කුසල කර්මපතයන් සමාදන් වෙලා තිසරණ සහිත පන්සිල් ආරක්ෂා කරගෙන මෙලවින් සමුගන්න දවසට හරි සතුටින්ම සමුගන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ මෙවන් කරුණු අපේ ජීවිතවලට එකතු කරගෙන කලාතුරකින් ලැබෙන බුද්ධාන්තරයෙන් කලාතුරකින් ලැබෙන මනුස්ස ජීවිතයෙන් ප්‍රයෝජනයක් ලබන්න ශක්තිය ධෛර්යය වාසනාව මේ පින්නතුන්ට උදා වේවා කියලා ආශිර්වාද කරනවා.